හොඳයි දරුවනි අපි දැන් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ICT කොටස එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ කොටස. මේ ප්‍රශ්නය 29 වෙනි ප්‍රශ්නය. විශේෂයෙන්ම දැන් මේ තොරතුරු තාක්ෂණ කොටසේදී ඔබෙන් විමසන්නේ එදිනදා ජීවිතයේ ඔබ ව්‍යාපෘතියක් කරද්දී පරිගණකයක් තෝරාගද්දී එහෙම නැත්නම් පරිගණකයේ යෙදුම් මෘදුකාංගයක් අපි භාවිතා කරද්දී අපි කොහොමද නිසි පරිදි අපේ දැනුම මෙහෙවන්නේ කියන එක. එවන අපි යම් බලන්න ප්‍රශ්නයට දෙන ලද ඒකක අතුරින් පරිගණකයක ගබඩාධාරිතාව එහෙම නැත්නම් ස්ටෝරේජ් කැපැසිටි මැනීමට භාවිතා කරන විශාලතම ඒකකය කුමක්ද? දැන් දරුවනේ අපි දන්නවා දැන් ඉස්සරව පරිගණක ගත්තොත් එහෙම මේ මෙගාබයිට් ගාණක් කියන්නේ කිලෝබයිට් ගාණක් කියන්නේ ටිකක් දැනෙන අගයක්. හැබැයි තාක්ෂණය දියුණු වෙගෙන එනවත් එක්කම වර්තමානයේ වන විට දැන් මේ ඒකක ඉතා විශාල ඒකක බවට පත් වෙලා අපි ටිකක් වැඩි කැපැසිටිස් එක්ක එහෙම නැත්නම් හයි කැපැසිටි දේවල් එක්ක වැඩ කරන්න ගන්නවා. දැන් මේකට හේතුව තමයි අපි දන්නවා ඉස්සරම දැන් වීඩියෝ එකක් ගත්තොත් එහෙනම් වීඩියෝ එකේ ක්වොලිටි එක ගොඩක් අඩුයි. පින්තූරයක් ගත්තොත් පින්තූරයේ රෙසොලූෂන් ඉතාම අඩුයි. හැබැයි වර්තමානයේ වෙන වෙද්දී මේ ඉන්පුට් ඩිවයිසස් වල ඒ වගේම අපේ අවශ්‍යතාවල වර්ධනයත් එක්ක පරිගණකයේ විවිධ බහුකාර්ය දේවල් සඳහා යොදා ගැනීමත් එක්ක මේ පරිගණකයේ ධාරිතාවන් භාවිතා කිරීම ඉහළ ගිහින් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ පරිගණකයේ කැපැසිටි ගත්තොත් එහෙම මනින්න පාවිච්චි කරන කුඩාම ඒකකය තමයි බිට් කියන එක. බිට්. බිටුව කියලා සිංහල වචනය හඳුන්වනවා. බිට්. මෙන්න මේ බිට් 8ක් බයිට් එකක් විදිහට තමයි සලකන්නේ. බිට් 8ක් අපි කියන 8 බිට්ස් කියලා 8 බිට්ස් අපි සලකනවා බයිට් එකක් විදිහට. එතකොට මේ බයිට් 8ක් කිලෝබයිට් එකක් විදිහට. කිලෝබයිට් එකක් විදිහට. ඒ වගේම බිට් 8 බයිට් එකයි බයිට් 1024ක්. බයිට් 1024ක් කිලෝබයිට් එකයි කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි. දැන් මේ ඒකක තවදුරටත් වර්ධනය වෙගෙන ගිහිල්ලා දැන් මෙතන මම හිතන්නේ මෙටාබයිට් එහෙමත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් ඉස්සරන අපි හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තොත් එහෙම මේ කිලෝබයිට් වල තමයි ගත්තේ. ඊට පස්සේ මේවා මෙගාබයිට් වුණා. ඊට පස්සේ ගිගාබයිට් වුණා. දැන් නම් සමහරට 1 TB 2 TB ඒකටත් එහා ගියපු සමහර ලැප්ටොප්ස් එහෙම අපිට දැන ගැනීමට හැකියාවක් ලැබෙනවා. දැන් සර්වර්ස් එහෙම ගත්තොත් එහෙම නැත්නම් අපි ජාලයක පාලන සර්වර් එක ගත්තොත් එහෙම මේවා මම හිතන්නේ දහස් ගණනේ තියෙන සර්වර්ස් අපිට දැක ගැනීමට හැකියාව තියෙන හයි කැපැසිටිස් කියලා අපි කියනවා. ඉතින් ඉස්සර නම් අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඔය හાર્ඩ් ඩිස්ක් වලට අමතරව ටේප් ඩ්‍රයිව් කියලා තිබුණා. මේ ටේප් ඩ්‍රයිව් තමයි මේ කැපැසිටි එක වැඩි ඩිවයිසස් විදිහට අපි සැලකුවේ. ඉතින් ඊට අමතරව ජනතාව අතර පාවිච්චි කරන්න ආවා පෙන් ඩ්‍රයිව්ස් ආවා USB ඩ්‍රයිව් කියලා කියනවා. ඊට අමතරව CD DVD ඊට පස්සේ වර්තමානයේදී Blu-ray වගේ හයි කැපැසිටි ඩිස්ක් දැන් ටික වැඩි වෙගෙන එන්න ගත්තා. දැන් අපි පරිගණකයක් ගත්තොත් අපි වීඩියෝස් එහෙම ගොඩක් දේවල් තියෙනවා නම් අපි ටිකක් වැඩි ටෙරාබයිට් ගාණක් තියෙන හાર્ඩ් ඩිස්ක් එකකට යන්න පුළුවන්. ඒ වගේම දැන් අතීත කාලේ මේ ෆ්ලොපි ඩිස්ක් චුම්බකිත උපක්‍රමයක් තමයි ෆ්ලොපි ඩිස්ක් කියලා කියන්නේ. මේකේ කැපැසිටිය තිබේ 1.44 මෙගාබයිට්. දැන් CV එකක් ඩොකියුමන්ට් එකක් පින්තූරයක් එහෙම දාගෙන යනවා නම් මෙන්න මේ චූටි ෆ්ලොපි ඩිස්ක් එක සාමාන්‍යයෙන්
අඟල් 3.5 විතර තිබ්බ. මෙන්න මේ වගේ ෆ්ලොපි ඩිස්ක් එක තමයි අපිට දත්ත අරගෙන යන්න හැකියාව තිබුණේ. හැබැයි දැන් වෙද්දී මේ කැපැසිටි විශේෂයෙන්ම semiconductor devices ඒ වගේම magnetic devices වලට ඇවිල්ලා මේ කැපැසිටිස් වැඩි වෙලා ගිහින් තියෙනවා. ඔබ මේ අර්ථයේදී මෙන්න මේ කියන දේවල් වල ධාරිතාවන් පිළිබඳ පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්න. පළවෙනි එක floppy disk. ඒ වගේම CD, DVD, Blu-ray disc මෙන්න මේ කියන කට්ටියගේ කැපැසිටිස් පොඩ්ඩක් බලා ගන්න. ඒ වගේ වර්තමාන වෙළඳපොලේ තියෙන පෙන් ඩ්‍රයිව්ස් ගත්තොත් එහෙම වර්තමානයේ වෙළඳපොලේ තියෙන පෙන් ඩ්‍රයිව් එක කැපැසිටි එක. නිකන් කඩේකට ගිහලා අහන්න මේක. හරි. හේතුව මං කිව්වේ නැත්තම් ඔබට මේක ඔළුවේ මතක හිටිනවා ගොඩක් අඩුයි. පෙන් ඩ්‍රයිව් එකක්. ඒ වගේම අපි දන්නා මේ මෙමරි කාඩ්ස් දැන් තියෙනවානේ. ඒ වලට මෙමරි චිප්ස් කියලා කියනවා. මේ මෙමරි කාඩ් වල වර්ග මොනවද? ඒ වගේම මේ වගේ මිල. මේත් එක්ක මම ඔබට තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි දන්නවා මේ පරිගණකයේ තියෙන පෝට්. දැන් අපි ඉස්සර ගත්තොත් එහෙනම් පරිගණකයේ පෝට් අපි දන්නවා ඔය PS2 පෝට් එක, සීරියල් පෝට් එක, පැරලල් පෝට් එක ආදී විදිහට පෝට්ස් තිබුණා. ප්‍රින්ටර් පෝට් එක ආදී විදිහට පෝට්ස් තිබුණා. VGA පෝට් එක මෙන්න මේ පෝට්. PS2 serial parallel ඊට පස්සේ VGA port එක හැබැයි මේ port ටික කාලයක් වෙද්දී මේවා පොඩ්ඩක් වෙනස් වෙලා මේ VGA port එක දැන් HDMI port එක බවට පත් වුණා. ඒ වගේම මෙන්න මේ port ඔක්කොම වෙනුවට ගොඩක් වෙලාවට USB port ආවා. ඊට පස්සේ මේ USB කියන එකත් දැන් ඔය mini USB ports බවට පත් වුණා. ඊට අමතරව දැන් ඔයාලා අහනවාද සමහරලාට ඔය කතා කරන මේ C type කියලා හැමනේ. රයිට් මෙන්න මේ පරිගණකයක පාවිච්චි වෙන වර්තමාන ports ඒ වගේම වර්තමාන card readers. ඒ කියන්නේ අපි දැන් memory card ගත්තොත් එහෙනම් මේ memory card වල තියෙන card readers මොනවද කියන එක පරිගණක දෙක තුනක් අරගෙන බලන්න. ඊට අමතරව වර්තමානයේ පාවිච්චි වෙන පරිගණකයක RAM එක කොච්චරද? විශේෂයෙන්ම ලැප්ටොප් එකක් ගත්තොත් එහෙම ලැප්ටොප් විකුණන්න තියෙනවා මේ වගේ RAM එක කොච්චරද? ඒ වගේ මේකේ VGA එක කොච්චරද? එතකොට අපි මේ ප්‍රශ්නය ගත්තොත් එහෙම විශාලම කෙනා වෙන්නේ මෙතන ගොඩේදී ගත්තොත් ටෙරාබයිට් තමයි අපිට පිළිතුර විදිහට බාරගත හැකි පිළිතුර. සාමාන්‍යයෙන් දැන් වෙද්දී පරිගණකයක 2 ටෙරාබයිට් 4 ටෙරාබයිට් 8 ටෙරාබයිට් වගේ කැපැසිටිස් තියෙනවා. මේවා සමහරට ඔබ වීඩියෝ එක බලන මොහොත වෙද්දී තවත් ගොඩක් වැඩි වෙලා තියෙන්න ඉඩ කඩ තියෙනවා. හරි. අපි ඉදිරියට යමු. පරිගණක මොනිටර් පිළිබඳ නිවැරදි ප්‍රකාශ මොනවාද? LCD සහ LED මොනිටර් පැතලිතිර ලෙස හඳුන්වයි. ඔව් අපි දන්නවා මේ ෆ්ලැට් මොනිටර්ස් විදිහට තමයි LED සහ LCD ගන්නෙ. දැන් මේකනොත් අපි LED ගත්තොත් එහෙම LED වල සංවේදීතාවය වැඩි, ඒ වගේම රෙසොලූෂන් වැඩි, ඒ වගේම අපි දැන් පරිගණකයක තිරයක් ගත්තොත් එහෙම මේකේ බැලිය යුතු ප්‍රධානම දේ ටික තමයි පරිගණකයේ ප්‍රමාණය වගේම රෙසොලූෂන් එක කියන එක. රෙසොලූෂන් එක කියලා කියන්නේ අපි දන්නවා එක ඒකකයක තියෙන පුළුවන් තිත් ප්‍රමාණය. එහෙම නැත්නම් මේකේ තියෙන ඩොට්ස් ප්‍රමාණය තමයි අපි රෙසොලූෂන් එක කියලා කියන්නේ. රෙසොලූෂන් එක වැඩි වෙන්න රූපයක තියෙන සංවේදීතාවය වැඩි. එතකොට LED ගත්තොත් එහෙනම් මේක ඊටාම ඉහළ මට්ටමක තියෙන පැතල තිරයක් මේ කාලයේ හැටියට. LED මොනිටර් පරිගණකවල භාවිත නොකරයි. බහුතරයක් ටච් ස්ක්‍රීන් සහ ඒ වගේම බොහොමයක් පරිගණක තිර LED විදිහට තමයි දැන්ට තියෙන්නේ. LCD මොනිටර් පරිගණකවල භාවිත නොකරයි. පරිගණකවල තමයි පාවිච්චි කරන්නේ. හරි. LED LCD දෙකම පුතේ රූපවාහිනිවලත් පාවිච්චි වුණා. LCD සහ CRT මොනිටර් මොනිටර් කියලා කියන්නේ කැතෝඩ් රේ ටියුබ් කියලා කියනවා. මේ CRT කියන එකේ තේරුම කැතෝඩ් රේ ටියුබ්.
දැකලා ඇති පරණ මෙන්න මේ වගේ මොනිටර් ඔන්න ඔය රූපවාහිනිය වගේ අර පරණ පිටිපස්සේ කෑල්ලකුත් තිබ්බ රේ ටියුබ් එකක් තියෙන ඊටා විශාල ප්‍රමාණයේ පරණ මොනිටර් තමයි මේවා. right. CRT මොනිටර් වල දිස්වන රූපවල ගුණාත්මක භාවය LED මොනිටර් වලට වඩා වැඩියි. CRT මොනිටර් වල ඇත්තට ක්වොලිටි එක ගොඩක් අඩුයි. ඒ වගේම CRT මොනිටර් වල තියෙන අවාසියක් තමයි මේවා වැඩි විදුලිය පරිහරණය කරනවා. ඒ වගේම අපිට ප්‍රවාහනය ඉතාම අපහසුයි. සංවේදීතාවය ඉතාම අඩුයි. හරි. CRT මොනිටර් වල වාසි නෙමෙයි තියෙන්නේ මේක තියෙන ගොඩක් අවාසි. අවාසි තියෙන්නේ. එමුනම් මට මේකදී නිවැරදි පිළිතුර ගත්ත හැකි LCD සහ LED මොනිටර් පැතිලි තිර ලෙස හඳුන්වයි. LCD සහ LED මොනිටර් පැතිලි තිර ලෙස හඳුන්වයි. යමු 31 වෙනි ප්‍රශ්නයට. යෙදුම් තැන්පත් කිරීම සඳහා යෙදුම් කියන්නේ ඇප්ලිකේෂන් නේ. අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් කියලා කියනවා. ඇප්ලිකේෂන් තැන්පත් කිරීම සඳහා සසම්භාවී ප්‍රවිසුම් මතකය RAM random access memory කියලා කියනවා. නශ්‍ය නොවන ගුණය ප්‍රයෝජනවත්. අපි දන්නවා RAM කියලා කියන්නේ volatile memory එකක්. එහෙම නැත්නම් විදුලිය ගිහිල්ලා විදුලිය විසන්ධි වෙලා නැවත විදුලිය පැමිණීමේදී මේ RAM එකේ තියෙන දත්ත ඔක්කොම නැති වෙනවා. එහෙමනම් අපි යෙදුම් මෘදුකාංගයක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි මොන හරි ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ පරිගණකය අපි පාවිච්චි කරන ඔය Word, PowerPoint ඒ වගේ ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් Corel Draw වගේ එකක්, Photoshop වගේ එකක් RAM එකේ තැන්පත් කිරීමේ හැකියාවක් නැහැ. මොකද විදුලිය ගිහිල්ලා ආය පාරක් එද්දී RAM එකේ තියෙන දේවල් මොකද වෙන්නේ? නැති වෙනවා. මේකේ නශ්‍ය නොවන ගුණයනේ මේ RAM එකේ තියෙන්නේ නශ්‍ය මතකය. ඒතර ඔබට මම එදා පසුගිය වීඩියෝ එකකදී ඔබට ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී මේ මෙමරිස් හරි ඔබට වර්ගීකරණය කරන්න මම කිව්වා. ඒ කියන්නේ මේ මෙමරිස් ඔබ වර්ගීකරණය කරන්න ප්‍රයිමරි මෙමරි මොනවද තියෙන්නේ? සෙකන්ඩරි මෙමරි මොනවද තියෙන්නේ? ප්‍රයිමරි මෙමරි කොහොමද අපි කොටස් වශයෙන් වෙන් කරන්නේ? සෙකන්ඩරි මෙමරිස් අපි මොනවද කොටස් විදිහට වෙන් කරන්නේ? ප්‍රයිමරි මෙමරි එකේ අපි වෙන් කරන ප්‍රධාන කොටස් තුන අපි RAM, ROM සහ cache කියලා කියන මේ තුන් දෙනාගේ ප්‍රයෝජන මොනවද? කියන්නේ මේ තුන් දෙනාට උදාහරණ මොනවද? එයාලගේ ලක්ෂණ මොනවද? ඒ වගේම secondary storage devices ගත්තට පස්සේ secondary storage devices වල තියෙන ප්‍රකාශ උපක්‍රම පාවිච්චි කරන්නේ කාගේද? චුම්බක උපක්‍රම පාවිච්චි කරන්නේ කාගේද? ඒ වගේම අර්ධ සන්නායක පාවිච්චි කරන්නේ කාගේද? ඒ සඳහා උදාහරණ මොනවද කියලා අපි මේ memory devices ටික අපි යාවත් කරන memory device වල උදාහරණ හදාගන්න කියලා මම ඔබට කිව්වා. ඒ වගේම තමයි මේ දැන් අපි දන්නවා capacity එක අඩු වෙද්දී speed එක වැඩි වෙනවා සමහර වෙලාවට. නේද? සමහර ඒවා capacity වැඩි වෙනකොට speed අඩුයි. right? එතකොට මේ එක එක memory එක ගත්තොත් මේකේ තියෙන වාසි මොනවද අවාසි මොනවද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. especially දැන් ඔය register memory එක කියන එක. හරි? register memory කියන එක මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනය? හරි? right. එතකොට අපි දැන් අපේ ඔබෙන් අහන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. EEPROM කියන්නේ මොකද්ද? EEPROM කියන්නේ මොකද්ද? හරි? එතනින් පස්සේ අපි ගත්තොත් එහෙම Blu-ray disk එක capacity එක කොච්චරද? Blu-ray disk එක පාවිච්චි කරන තාක්ෂණය මොකද්ද? ආදී විදිහට ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ නිසා හොඳ memory chart එකක් ඔබ ගහගන්න. මේකට හොඳම දේ තමයි ඔබට තාක්ෂණ වේද සඳහා විද්‍යාව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙන අච්චු පොත එහෙම නැත්නම් ටෙක්ස්ට් බුක් එක පාවිච්චි කරන්න. ඒක හොඳ ගයිඩ්ලයින් එකක්. එහෙමත් නැත්නම් ඔබට 9 10 11 වර්ෂ තුනේම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට Education Publication Department site එකට ගිහිල්ලා 9 10 11 අවුරුදු තුනේම ICT අච්චුපොත් ටික ගන්න. අච්චුපොත් ටික ගත්තාම 90ක් කරුණු ඔබට හොයාගන්න පුළුවන් මේ මෙමරි සහ සම්බන්ධයෙන්. හරි. අපි එහෙනම් බලමු ප්‍රශ්න දෙවෙනි එක. මෙහෙයුම් පද්ධතියක බහුකාර්ය විශේෂාංගය. අපි කියන මේ මල්ටි ටාස්කින් කියලා. ඒ කියන්නේ අපිට එකම වෙලාවේ වැඩ දෙකක් විතර කරන්න පුළුවන්. දැන් අපි මේක පරිගණකයක් කියලා හිතුවොත් එහෙම මට දැන් මේ පරිගණකය තුල මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙලා තියෙද්දි මට හැකියාව තියෙනවා මේ කැල්කියුලේටර් එක ඕපන් කරගන්න. කැල්කියුලේටර් එක මෙහෙමම තියෙද්දි මට ඕනම් පුළුවන් තවත් ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරන්න. මේකට කියනවා මල්ටි ටාස්කින් කියලා. ඒ කියන්නේ පරිශීලකයන් අපි වැඩක් කරන කෙනාට එකවර වැඩ කිහිපයක් කර ගැනීමට හැකියාවක් තියෙනවා නම් අපි කියනවා මල්ටි ටාස්කින් කියලා. ඔය වගේම තව වචන ඇතුළේ මල්ටි යූසර් කියලා. මතකද? යූසර්ස්ලා කිහිප දෙනෙකුටම එකම පරිගණකය පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා විවිධ යූසර් account පාවිච්චි වෙලා.
එකම වෙලාවේ දෙන්නෙකුට පාවිච්චි කරන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ. එක එක යූසර් account එහෙම නැත්නම් යූසර් profiles හදාගෙන හැකියාව තියෙනවා එකම පරිගණකය තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි කිහිප දෙනෙකුට පාවිච්චි කරන්න. ඒ වගේම එකම පරිගණකය තව කිහිප දෙනෙකුට ඇක්සස් කරන්න ඕන අපිට පරිගණක නෙට්වර්ක් එකට යන්න පුළුවන් විශේෂයෙන්ම අපි කියනවා මේ ක්ලයන්ට් සර්වර් නෙට්වර්ක් එකක් කියලා. ඒ වගේ වෙලාවකට අපිට පොදු පරිගණකයක් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ වෙලාවක් අපි හිතුව මෙන්න මේ පරිගණකය තමයි ප්‍රධාන පරිගණකය අපි සර්වර් එකක් කියලා කියනවා. මේ සර්වර් එක අපිට හැකියාව තියෙනවා මෙන්න මේ වගේ පරිගණක රාශියක් තියෙන මේවට අපි කියනවා ක්ලයන්ට් කියලා. මේවා ක්ලයන්ට්ස්ලා මේවා පරිගණක ක්ලයන්ට්ස්ලා මෙයාට හැකියාව තියෙනවා දැන් මේ ක්ලයන්ට් හැකියාව තියෙනවා මේ පරිගණකයේ දත්ත තැන්පත් කරන්න. මෙයාටත් හැකියාව තියෙනවා දත්ත තැන්පත් කරන්න. මෙයාටත් හැකියාව තියෙනවා දත්ත තැන්පත් කරන්න. මෙයාට හැකියාව තියෙනවා දත්ත තැන්පත් කරන්න. එතකොට සමහර වෙලාවට සමහර ක්ලයන්ට්ලට අපි හිතුවා දැන් මේක මෙයා තමයි ඔෆිස් එකේ බොස්. මෙයා බොස්. මෙයාට පුළුවන් මේ ෆයිල්ස් ඔක්කොම බලන්න. හරි? හැබැයි මෙයාලට මේ ෆයිල්ස් බලන්න බැරි වෙන්න හදන්න පුළුවන්. ඔන්නම් මෙයාට මෙයාගේ එක බලන්න දෙන්න පුළුවන්. එහෙම නැත්තම් පුළුවන් මේක බලන්න නැතුව තියන්න පුළුවන්. හරි? ඒ ආදී විදිහට ෆයිල් එක ඇක්සස් හදන්න පුළුවන්. සමහරට ෆයිල් එක රීඩ් කරන්න දෙන්න පුළුවන්. දැන් මේ සර්වර් කම්පියුටරේ තියෙන ෆයිල් එක රීඩ් කරන්න දෙන්න පුළුවන්. හැබැයි වෙනස් කරන්න බෑ. ආදී විදිහට මේ ඔතොරිටි හැදීමේ හැකියාවක් තියෙන මෙන්න මේ ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් එක තුල. මේක ටිකක් දිග කතාවක්. ඔබ පසු කාලීනව ඉගෙන ගන්න. මේක සරලම කතන්දරයක් නෙමෙයි. දැන් මම අර කිව්වේ මල්ටි යූසර් මල්ටි ටාස්කින් සහ මේ නෙට්වර්ක් එකක් තුල සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාවලින් එක. දෘඩාංගවල වැරදි හසු කර ගැනීම සඳහා වැරදි අනාවරණ මෘදුකාංග ඩයග්නොස්ටික් සොෆ්ට්වෙයාර් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්න මේ ඩයග්නොස්ටික් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා විශේෂයෙන්ම මේ හાર્ඩ්වෙයාර් වල තියෙන එරර්ස් මොනවද කියලා කියන අපේ මයික් එකක් වැඩ කරන්නේ නැත්නම් ඒ වගේම අපේ printer එකක් වැඩ කරන්නේ නැත්නම් ඒ වගේම අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වැඩ කරන්නේ නැත්නම් ඒ වගේම අපේ හાર્ඩ් එක මොන හරි මැල් ෆන්ක්ෂන් වෙලා නම් මේ වගේ වෙලාවට අපිට ඩයග්නොස්ටික් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා මේ දෘඩාංගයක හાર્ඩ්වෙයාර් එක තියෙන අඩුපාඩුවත් හොයාගන්න. හරි. එතකොට පළවෙනි උත්තරේ වැරදි B හා C දෙක හරි. පළවෙනි උත්තරේ වැරදි B හා C දෙක හරි. එමනම් අපි B හා C පමණයි. පුතේ ඔබ මේ ගොඩේ පොඩක් බලා ගන්න මෙන්න මේ කියන දේවල්. disk cleanup කියන්නේ මොකද්ද? disk cleanup. disk defragment. disk defragment. ඒ වගේම මේ recycle bin එක. recycle bin එක කියන්නේ මොකද්ද? හරි. ඒ වගේම මේ utility softwares කියන්නේ මොනවද? ඊට පස්සේ character map. character map එක කියන්නේ මොකද්ද? ඒ වගේම on screen keyboard. ඒ වගේම voice recognition. voice recognition කියන්නේ මොකද්ද? voice recognition කියන්නේ මොනවද? මෙන්න මේ කියන දේවල් ටිකත් ඔබ පොඩ්ඩක් බලාගත්තොත් වඩාත් යෝග්‍ය වෙනවා. නම් නිවර්ත ප්‍රති B හා C. හොඳයි එහෙනම් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු. වදන් සැකසු මෘදුකාංගයක් භාවිතයෙන් ශිෂ්‍යයෙකු විසින් කෙටුම් කරන ලද පැවරුමක කොටසක් පහත දැක්වේ. ප්‍රශ්නාංක 32 සහ 33 මත පදනම් වී ඇත. National Water Supply and Drainage Board distributes drinking water. Details of activities done by NWS and DB in purification of water is given in section 2. හරි. දැන් මේකේ කියන මොකද්ද කියනක ඔබ අවබෝධයක් තියෙනවා සමහර වෙලාවට සමහරට අවබෝධයක් නැති වෙන්න පුළුවන්.
හරි. ඩිස්ට්‍රිබියුට් යන්නට සමාන වදනක් සෙවීමට භාවිතා කළ හැක්කේ කුමක්ද? පුතේ අපි ගත්තොත් එහෙම මම මේ ටික ඔබට චුට්ටක් පැහැදිලි කරන්නම්. අපි ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් කියලා කිව්වොත්. ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් කියලා කිව්වොත් අපි ඉස්සරලම පරිගණකයේ භාෂාව සකසන්න ඕනේ. දැන් ලැන්ග්වේජ් එක සකසන්න නැතුව අපිට මේ පරිගණකයේ කිසිම මේ ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් හදලා වැඩක් නැහැ. ඒතර අපි මේ ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් අපි මොන භාෂාවකටද සකසන්නේ කියලා බැලුවට පස්සේ අපිට අකුරු වල තියෙන වැරදි ඒ අදාළ භාෂාවට අයිතිව අකුරු වල සහ ග්‍රැමර් වල තියෙන වැරදි අපිට සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ට්‍රාන්ස්ලේට් අපිට එක් භාෂාවක සිට තවත් භාෂාවකට වදන් පරිවර්තනය කර ගැනීමට හැකියාවක් තියෙන හැබැයි සම්මත භාෂාවන් කීපයකට විතරයි මේ පහසුකම තියෙන්නේ. find and replace. දැන් ඔන්න හිතන්න ඔබ ඩොකියුමන්ට් එකක් හදනවා. ඒ ඩොකියුමන්ට් එක තුල කියවෙනවා මෙන්න මෙහෙම. ක්‍රිකට් කියලා. දැන් මට මේ ක්‍රිකට් අයින් කරලා නෙට් බෝල් දාන්න අවශ්‍ය වෙනවා. ක්‍රිකට් අයින් කරලා නෙට් බෝල් දාන්න අවශ්‍ය වෙනවා. මට find and replace. හරි. මෙන්න මේ find and replace කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් find and replace කියන එක අපිට පාවිච්චි කරලා හැකියාව තියෙනවා මෙන්න මේ එක වචනයක් වෙනුවට අපිට ඒ ෂීට් එකේම තියෙන සියලුම වචන වෙනස් කරන්න. දැන් කමල් කියන එක අයින් කරලා නිමල්ව දාන්න පුළුවන්. කමල් කියන හැමතැනම නිමල්ව දැමීමේ හැකියාව තියෙන මේ find and replace කුල. format painter කියලා කියන්නේ අපි හිතන්නකෝ දැන් මෙතන මේ අකුරු ටික රතු පාටෙන් තිබ්බා නමට යටින් ඉරක් තිබ්බා. මේ අකුරු ටිකටත් ඒ වැඩේම කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ අකුරු ටික තියෙන විදිහටම මේ අකුරු ටිකටත් කරන්න ඕන නම් මම මොකද කරන්නේ මෙන්න මේ format painter කියන එක. මෙන්න මේ අකුරු ටික අපි සිලෙක්ට් කරා අපිට අවශ්‍ය අකුරු ටික සිලෙක්ට් කරා. ඒ සිලෙක්ට් කරපු අකුරු ටික අපිට හැකියාවක් තියෙනවා මේ format paint එක පාවිච්චි තවත් තැනකට paste කරන්න. thesaurus කියලා කියන්නේ අපිට හැකියාව තියෙනවා වචනයකට බොහෝ සෙයින් සමාන වචනයක් සොයා ගැනීමට පාවිච්චි කරන්න හැකියාව තියෙන වඩාත් යෝග්‍ය වචනයක් පාවිච්චි කරන්න මෙන්න මේ thesaurus කියන පහසුකම පාවිච්චි කළ හැකි වෙනවා. එහෙනම් මේ distributes කියන වචනයට සමාන වදනක් සෙවීමට භාවිත කළ හැක්කේ අපිට පාවිච්චි කරන්න පුළුවන් similar word එකක් හොයන්න thesaurus. spelling and grammar ගන්න පුතේ shortcut වචනේ මොකද්ද පුතේ? F7 එකනේ. F7 ගෙවුවම අපිට spelling and grammar යන්න පුළුවන්. හැබැයි spelling and grammar යන්න ඉස්සරලා අපි අදාළ ડોකියුමන්ට් එකේ භාෂාව හදන්න ඕනේ. තව දෙයක්. දැන් පරිගණක වේලාව තියෙනවනේ. පරිගණක වේලාව හදන්න තැන මොකද්ද පුතේ? regional settings වල තියෙනවා date and time කියලා. regional settings වල තියෙනවා date and time කියලා. අපි තව ප්‍රශ්න පත්‍රයකදී බලමු එක පෙන්වන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. වදන් සැකසුම් මෘදුකාම්බයක් භාවිතයෙන් ශිෂ්‍යයෙකු විසින් කෙටුම්පත් කරලද පැවරුම් කොටසක් පහක් දැක්වේ. ප්‍රශ්නාංක 32 සහ 33 මත එය මත පදනම් වී ඇත. අර ඉස්සරලා වගන්තියමයි NWSDB වෙනුවට NWSDB වේදුම වඩා නිවැරදි බව ශිෂ්‍යයාට අවබෝධ විය. මෙම සංස්කරණය මුළු පැවරුම් සඳහාම භාවිතා කිරීමට. ඒ කියන්නේ මේ වචනය අයින් කරලා මේ වචනය දාන්න ඕනේ. මේ වචනය මෙන්න මේ NW මෙන්න මේක find කරලා මෙන්න මේක replace කරන්න ඕනේ. කවුද පාවිච්චි කරන්නේ? find and replace. හරි. එතකොට sort කියලා අලුත් වචනයක් තියෙනවා. sort කියලා කියන අකරාදී පිළිවෙලට. අකරාදී පිළිවෙලට. එහෙම නැත්නම් අඩුවගේ සිට වැඩියගේ දක්වා. sort කරනවා කියන්නේ. drag and drop කියන්නේ ඇදලා ගිහිල්ලා තව තැනකට දාන්න පුළුවන්. drag and drop. මම drag and drop එක කරලා පෙන්නන්නම්. දැන් මෙතන තියෙන එක මම මේක drag කරලා මෙතන drop කරනවා. drag and drop. මේ වගේ සමාන වචන තියෙනවා. cut and paste, copy and paste. ඒ වගේ දේවල්. right. තව දෙයක් ඔබ සර්ච් කරලා බලන්න මේ drop cap කියන එක පුතේ. drop cap. drop cap කියන එක. හරි. change case කියන්නේ මොකද්ද? change case. change case කියලා කියන්නේ අපිට හැකියාව තියෙනවා
දැන් අපි හිතමු මේ ඔක්කොම තියෙන සිම්පල් අකුරු වලින් කියලා. සියලු වචන තියෙන සිම්පල් අකුරින්. තියෙන සෙන්ටෙන්ස් කේස් කියලා. සෙන්ටෙන්ස් කේස් කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම අපිට මුළු පළවෙනි අකුර විතරක් කැපිටල් වල ඉතුරු ඔක්කොම සිම්පල් කරන්න පුළුවන්. සෙන්ටෙන්ස් එකක් තියෙන එහෙමනේ පුතේ. පළවෙනි එක විතරක් කැපිටල් ඉතුරු ඔක්කොම සිම්පල්. ඊට පස්සේ අපර් කේස්. අපර් කේස් කියලා කියන්නේ අපිට හැකියාව තියෙන වචනය ඔක්කොම කැපිටල් කරන්න. ලෝවර් කේස් කියලා මේ චේන්ජ් කේස් එකට තියෙනවා ලෝවර් කේස් කියලා. කැපිටල් අකුරු එහෙම තිබුණොත් ඔක්කොම සිම්පල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගත්තොත් එහෙම ඊට අපිට ටොගල් කියලා තියෙනවා. අපිට පළවෙනි අකුරු සිම්පල් වල ඉතුරු ඔක්කොම කැපිටල් වෙන්න. ඒ වගේම වර්ඩ් කේස් කියලා තියෙනවා. වර්ඩ් එක හැම වචනෙම කැපිටල් කරවලා හදන්න පුළුවන්. ගිහින් බලන්න මේ චේන්ජ් කේස් කියන එක. එහෙනම් නිවැරදි පිළිතුර පුතේ යම් කිසි වචනයක් හොයලා තව වචනයක් ඔබන්න ඕන නම් අපි යන්නේ find and replace කියන එකට. find and replace. මේවා කරලා බලන්න මේ නැතුව මේ ප්‍රශ්නෙට උත්තරය දිහා බලලා ඉන්නන පුතේ මේවා පුළුවන් වෙන්නේ නැහැ. කරුණාකරලා බලන්න. ඒ වගේම මේ වගේ තියරි වලදී විශේෂයෙන්ම රොෂාන්ස් ඊටාම හොඳ පැහැදිලිව මේ ඔක්කොම ඔයාලත් එක්ක ප්‍රැක්ටිකල් විදිහට DP education නාලිකාවේ තාක්ෂණ සඳහා විද්‍යාව තොරතුරු තාක්ෂණ කොටස යටතේදී මේ ඔක්කොම ප්‍රැක්ටිකල් එක කරලා ඇති. ඒ ටික බලන්න පොඩ්ඩක් ගිහිල්ලා. ඊටාම හොඳට පැහැදිලි කරලා තියෙනවා සර්. පහත ප්‍රකාශ සලකන්න. විද්‍යුත් ලිපි ඊමේල්ස් යැවීමේදී CC යටතේ ලයිස්තුගත ප්‍රතිග්‍රාහකයන් අනෙකුත් සියලු ප්‍රතිග්‍රාහකයන්ට දර්ශනය මම චුට්ටක් කියලා දෙන්නම්. පුතේ අපිට ඊමේල් එකක් ගත්තොත් ඊමේල් එක තියෙනවා ඊමේල් එක තියෙනවා මුලින්ම මේ වගේ තියෙන ඕඩර් එක එක ඊමේල් ෆෝමැට් එක වෙනස් වෙනවා from කියන්නේ යවන්න ඊට පස්සේ තියෙනවා මේකේ to from to කාටද මේක අපිට යවන්න පුතේ මෙන්න මෙහෙම කමා දදා ලබන්න කිහිප දෙනෙක් දාන්න පුළුවන් ඊට පස්සේ මෙයාගේ ප්‍රධාන අවධානය ඒ කියන්නේ මෙයාට තමයි අපි කතා කරන්නේ ඊට පස්සේ ඉන්න CC කියලා කියන්නේ කාබන් කොපි කියන එක. CC කියන්නේ චීෆ් ක්ලර්ක් කියන එක එහෙම නෙමෙයි කාබන් කොපි කියන එක. CC කාබන් කොපි කියන්නේ මෙයාලට තමයි මම කියන්නේ. ඔබත් මේ දැන සිටිය යුතුය. දැන් සමහර ලාට අපි කියනවා යම්කිසි ඊමේල් එකක් ගහද්දි අහවල් ඉංජිනේරුවාට ඔහුගේ ඉන්න සුපර්වයිසර් එහෙම නැත්නම් ඔහුගේ ඉන්න ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ටත් කියන රයිට් ඔයාලත් මේක දැනගෙන ඉන්න ඕනේ කියලා. ඊට අමතරව තියෙනවා පුතේ බ්ලයින්ඩ් කාබන් කොපි. අපි කියන BCC කියලා බ්ලයින්ඩ් කාබන් කොපි. BCC බ්ලයින්ඩ් කාබන් කොපි. මේ බ්ලයින්ඩ් කාබන් කොපි තියෙද්දි BCC එක්කෙනාට පුළුවන් මෙයාව බලා ගන්න. BCCට පුළුවන් 2 කියන්නේ කාටද මේක දාලා තියෙන කියලා බලන්න. BCCට පුළුවන් මෙයාව බලා ගන්න. හරි? BCCට හැකියාව තියෙනවා 2 CC from දැකගත හැක. එතකොට හැබැයි මෙන්න මේ 2ටයි CCටයි BCC නොපෙනේ. BCC නොපෙනේ. හරි? එතකොට fromට මේ ඔක්කොම පේනවා. BCCටත් මෙයාලා ඔක්කොම පේනවා. හැබැයි 2ටයි CCටයි BCCව පේන්නේ නැහැ. 2ට BCCව පේන්නේ නැහැ. CCට BCCව පේන්නේ නැහැ. හැබැයි BCCට හැකියාව තියෙනවා මේ ඉන්න ඔක්කොම කට්ටිය බලා ගන්න.
හරි. ඊට පස්සේ තියෙනවා පුතේ සබ්ජෙක්ට් එක කියන එක. සබ්ජෙක්ට්. අපිට ඕන මේ සබ්ජෙක්ට් එක එම්ප්ටි තියන්නත් පුළුවන්. සබ්ජෙක්ට් එක කියන මාතෘකාව. සබ්ජෙක්ට්. සබ්ජෙක්ට් එක කියන්නේ ඊමේල් එකේ මාතෘකාව. අපි මේකට කියනවා බොඩි එක කියලා ඊමේල් එකේ බොඩි එක. බොඩි එක. ඒ වගේම තමයි මට ඕනනම් මේකට සිග්නේචර් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉංජිනියර් හරි. ආවල් කෙනා ආවල් නම ආවල් ඩෙසිග්නේෂන් එක පොඩි සිම්බෝල් එකකුත් දාන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා පුතේ තව පොඩි ක්ලිප් එකක් වගේ කෙනෙක්. මෙන්න මේකට අපි කියන ඇටැච්මන්ට් කියලා. මේකට ෆයිල් එකක් ඇටැච් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා ෆයිල් ගොඩක් එකතු වෙලා හැදෙන එකක් නේ කවුද පුතේ අපි කියනවා කවුද? ෆෝල්ඩර් එකක් කියලා නේ. ෆයිල්ස් ගොඩක් එකතු වෙලා හැදෙනවා කවුද පුතා? ෆෝල්ඩර් එකක්. දැන් ෆෝල්ඩර් එකක් මට මේ ඇටැච් කරලා යවන්න පුළුවන්ද බැරිද? බෑනේ. අපිට ෆෝල්ඩර් එකක් ඇටැච් කරන්න ඕන අපි කරනවා කියනවා එක්ක මෙයා RAR කරනවා එහෙම නැත්නම් ෆෝල්ඩර් එකක් යවන්න ඕන නම් ෆෝල්ඩර් එක එක්ක .rar කරනවා එහෙම නැත්නම් zip කරනවා. එතකොට මේක මොකද වෙන්නේ මේ ෆෝල්ඩර් එක ෆයිල් එකක් බවට පත් වෙලා අපිට මේ ෆයිල් එක යවන්න පුළුවන්. ඒ වගේ තමයි මේක ලින්ක්ස් දාන්න පුළුවන්. ලින්ක් එකක් කියන්නේ අපිට මේ ලින්ක් එක ක්ලික් කරාම වෙන වෙබ් පේජ් එකක් ડોකියුමන්ට් එකක් මොකක් හරි ඕපන් වෙන්න දාන්න පුළුවන්. අපිට ලින්ක් එකක් දාන්න පුළුවන්. ලින්ක්. ඒ වගේම අපිට මේකේ ෆොන්ට් හදන්න පුළුවන්. ෆොන්ට් එක හදන්න පුළුවන්. මේ වගේ ෆීචර්ස් අපිට තියෙනවා. එතකොට අපිට මේ ඊමේල් එක මේ කොටස ඕපන් කරගන්න අපි මේ ඊමේල් එක මේ කොටස ඕපන් කරගන්න පාවිච්චි කරන දෙයට අපි කියනවා අපි කොම්පෝස් කරනවා කියලා. කොම්පෝස්. ඊමේල් එක කොම්පෝස් කරනවා කියලා කියන්නේ ඊමේල් එකක් යවන්න අපි පටන් ගන්නවා. එතකොට අපිට ආව ඊමේල් එකක් ගත්තොත් ඒ ඊමේල් එකට අපිට කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා. එකක් තමයි ඊමේල් එකක් ආවොත් මේ ඊමේල් එක එන්නේ අපේ ඉන්බොක්ස් එකට. අපිට ඊමේල් එකක් ලැබෙන්නේ කොහටද පුතා? ඉන්බොක්ස් එකට. මට මේ ඉන්බොක්ස් එකට ඊමේල් එකක් ලැබුණාට පස්සේ මට මේකට කරන්න පුළුවන් වැඩ තමයි එකක් ෆෝවර්ඩ් කරන එක. ෆෝවර්ඩ් කරගෙන වෙන කාට හරි යවන එක. දෙවෙනි එක රිප්ලයි කරන එක. හැබැයි රිප්ලයි කරොත් මේක යන්නේ මට එවපු කෙනාට විතරයි. ඊට පස්සේ මට කරන්න පුළුවන් reply to all. all. reply to all කියලා කිව්වොත් මේ මේල් චේන් එකේ ඉන්න සියලු දෙනාට මේ මගේ reply එක යනවා. inbox එකේ තියෙන කෙනා යනවා reply to all කියලා. හරි. forward කරොත් මේ email එක forward කරන්න පුළුවන් attachment එක්ක හෝ attachment නැතුව reply කියලා කිව්වොත් එහෙම මට මේ email එකේ ඔපු කෙනාට reply කරන්න පුළුවන්. reply to all කියලා කිව්වොත් මේ email එකේ ඉන්න මේ 2 ලා CC ලා මේ සියලු දෙනාට මට ඊමේල් එක යවන්න හැකියාව තියෙනවා. ඊළඟට එකක් තියෙනවා පුතේ මේ send කියලා. ඊමේල් එකේ මෙතන send කියලා. send කියලා කියන්නේ අපි යවලා ඉවර ඊමේල්ස්. අපි යම් කිසි ඊමේල් එකක් යවලා ඉවර නම් අපි ඒකට කියන්න පුළුවන් මොකද්ද? send කියලා. යවලා ඉවරයි. දැන් ඔන්න ඔබ ඊමේල් එක ටයිප් කර කර ඉද්දි ලොකු ඊමේල් එකක් කියනවා. ලොකු හැල්ලක් කියන්න යන්නේ මේ ඊමේල් එක කිය කියා හිටපු තාලා අතරමැදින් සිද්ධ වෙනවා මේ ඊමේල් එක ටයිප් කර කර ඉදි විදුලිය විසන්ධි වෙනවා. දැන් මොකද වෙන්නේ? එහෙම නැත්නම් මේ අන්තර්ජාල සම්බන්ධ අපි විදුලිය එහෙම තියමු අපි අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි වෙනවා. මොකද වෙන්නේ? අන්තර්ජාල සම්බන්ධතාව තිබ්බ අන්තිම මොහොත දක්වා විදුලිය තිබ්බ අන්තිම මොහොත දක්වා මොකද වෙන්නේ? මේ ඊමේල් එක ඩ්‍රාෆ්ට් වෙලා තියෙනවා. දැන් අන්තර්ජාල සම්බන්ධතාව නැති වුණාට පස්සේ අපි ටයිප් කරනවා මේකේ තියෙන්නේ නැහැ. හැබැයි අන්තර්ජාල සම්බන්ධතාව විදුලිය මේ සියලු දේවල් තියෙද්දි එහෙම නැත්නම් ඊමේල් එක හොඳින් ක්‍රියාකාරී තත්ත්වයේ තියෙද්දි තිබ්බ ටික මට තැම්පත් වෙලා තියෙනවා මෙන්න මේ ඩ්‍රාෆ්ට් කියන ටැබ් එක තුල. ඩ්‍රාෆ්ට් කියන එක තුල. හරි. ඊළඟට අපිට තියෙනවා පුතේ ජන්ක්. ඒ වගේම ස්පෑම් කියලා. ජන්ක් සහ ස්පෑම් කියලා.
මෙන්න මේ ජංක් සහ ස්පෑම් කියලා කියන්නේ අපිට ලැබෙන කරදරකාරී අනන්ත්‍යකාරී වද දෙන එහෙම නැත්නම් වෙළඳ ප්‍රොමෝෂන් විදිහට එන ඊමේල්ස් තමයි කියන මේ ජංක් එහෙම නැත්නම් ස්පෑම් කියලා කියන්නේ. මේ කට්ටිය කෙලින්ම අපේ ඉන්බොක්ස් එකට යන්න නැතුව මෙතනට යනවා. හැබැයි සබ්ජෙක්ට් එකක් දාන්න තියුවොත් එහෙම ඒත් මේ වැඩේ මේ ඉඩ කඩ තියනවා දරුවනේ. හරි. එහෙනම් මම මේ ඊමේල් එකේ තියෙන ගොඩක් දේවල් ඔබට සාකච්ඡා කරා. හරි. එහෙනම් අපි යමු බලන්න. පහත ප්‍රකාශ සලකන්න. විද්‍යුත් ලිපි ඊමේල්ස් යැවීමේදී CC යටතේ ලයිස්තුගත ප්‍රතිග්‍රාහකයන් අනිත් සියලු ප්‍රතිග්‍රාහකයන්ට දර්ශනය වන අතර BCC ප්‍රතිග්‍රාහකයන් අනෙක් ප්‍රතිග්‍රාහකයන් කියන්නේ ඊමේල් ලැබෙන අයට දර්ශනය නොවේ. හරි. 125යි 214යි 169යි 218 නිවැරදි IP ලිපිනයක් වේ හැකියි. right. සෙවුම් යන්ත්‍රයක් යනු පරිශීලකයින්ට ලෝක විසිරවීම නේ නැත්නම් world wide web හි ඇති තොරතුරු පිහිටුතැන් සොයාගෙන උපකාරී වන මෙවලමකි. දැන් පළවෙනි ප්‍රකාශය ගන්න පුතාලා. දරුවනේ දැන් බලන්න මේ විද්‍යුත් ලිපි ලිවීමේදී CC යටතේ ලයිස්තුගත ප්‍රතිග්‍රාහකයන් කියන්නේ දායකයා කියන්නේ යවන්නා. ප්‍රතිග්‍රාහකයා කියන්නේ ලබන්නා රිසීවර්. හරි. මේ 2 කියන්නේ sender. හරි. CC BCC මෙයාලා රිසීවර්ස්ලා. sorry 2 කියන්නේ මේ බලන්න. මෙයා sender. යවන්නා. මෙයාලා රිසීවර්ස්ලා. මේ තුන් දෙනාම. මෙයාලා රිසීවර්ස්ලා කියලා කියන්නේ ප්‍රතිග්‍රාහකයෝ. හරි. විද්‍යුත් ලිපින CC යටතේ ලයිස්තුගත ප්‍රතිග්‍රාහකයන් අනිත් සියලු ප්‍රතිග්‍රාහකයන් දර්ශනය වෙන අතර CC හැමෝටම පෙන්නනවා. BCC ප්‍රතිග්‍රාහකයන් අනෙක් ප්‍රතිග්‍රාහකයන්ට දර්ශනය නොවේ. පැහැදිලිව මේ ප්‍රශ්නේ හරි. මේක හරි. දැන් IP ලිපිනයක් ගත්තොත් පුතේ මේ IP ලිපිනයක් ගත්තොත් IP ලිපිනයක් ගත්තොත් අපි IP ඇඩ්‍රස් එකක් කියලා කියනවා. දැන් මේ IP වල තියෙනවා මේ IP v4 සහ v6 කියලා දෙකක් තියෙනවා. දැන් මම මේ version 6 එක ගැන කතා කරන්න යන්නේ ඒක ටිකක් සංකීර්ණයි. IP v4 කියන එක සාමාන්‍ය භාවිතයේ දැන් v6 උත් ගොඩක් තියෙනවා. මේ v4 කියන එක ගැන මම කියන්නම් version 4 කියන එක. IP v4 කියන එක. මේකෙදි පුතේ 33කින් වෙන් වෙච්ච කොටස් 4ක් තියෙනවා. IP ලිපිනයක 33කින් වෙන් වෙච්ච 1 2 3යි කොටස් 4ක් තියෙනවා. මේකට ගන්න පුළුවන් අවමාගය සාමාන්‍යයෙන් 1 1 1 1. හැබැයි මේ 33 තියෙන්න ඕනේ ඉලක්කම් සෙට් 4ක් තියෙන්න ඕනේ. හරි. සරි මේ බින්දුත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරි. සාමාන්‍යයෙන් ගන්නෙ නෑ උනාට. උපරිමාගය 255 255 255 255 තිත තියෙන්නේ මේවා. එතකොට දැන් මම ගත්තොත් එහෙම IP ලිපිනයක් 192 168 12.1. දැන් මේක 33කින් වෙන් වෙලාද? ඔව්. මෙයාගේ එකක් 255ත් අතරද? ඔව්. එකක් 255ත් අතරද? ඔව්. එකක් 255ත් අතරද? ඔව්. එකක් 255ත් අතරද? ඔව්. එහෙනම් මේක වළංගු ඊමේල් ලිපිනයක්. sorry මේ IP ලිපිනයක්. 10.16.1.254 වළංගු ඊමේල් ලිපිනයක්ද? ඔව්. මේ 33කින් වෙන් වෙලා මේ මෙයා එකක් 255ත් අතර එකක් 255ත් අතර එකක් 255ත් අතර එකක් 255ත් අතර මේ දෙකත් ඇතුළු. හරි. එහෙනම් දෙවෙනි කොටසත් හරි. දෙවෙනි කොටසත් හරි. සෙවුම් යන්ත්‍රයක් යනු පරිශීලකයින්ට ලෝක විසිරවීම. ඒ කියන්නේ www
ඒකට World Wide Web එකේ තියෙන තොරතුරු පිහිටි තැන් එහෙම නැත්නම් තොරතුරු පිහිටි URLs හොයාගන්න පාවිච්චි කරන මෙවලමක්. නැත්නම් වෙබ් පිටුවක් තමයි අපිට කියන්න පුළුවන් සෙවුම් යන්ත්‍රයක් කියන සර්ච් එන්ජින් එක. මොනවද අපි දන්න සර්ච් එන්ජින් තියෙන්නේ? අපි දන්න සර්ච් එන්ජින් තියෙනවා මොනවද තියෙන්නේ? මේක පටලවා ගන්න එපා වෙබ් බ්‍රවුසර් එකේ සර්ච් එන්ජින් එකද පටලවා ගන්න එපා. සර්ච් එන්ජින් ජනප්‍රියම සර්ච් එන්ජින් ගොඩේ තියෙනවා Google, Yahoo, ASK, Bing මෙයාලා ප්‍රධානතම කෙනෙක් ජනප්‍රියතම සර්ච් එන්ජින් ගොඩේ තියෙනවා. හැබැයි මේකයි මෙන්න මේ වෙබ් බ්‍රවුසර් කියන එකයි අපි වෙබ් බ්‍රවුසර් වෙබ් අතිරික්ෂු කියලා කියනවා. මේ වෙබ් බ්‍රවුසර් එක පටලවා ගන්න එපා. මොනවද අපි දන්න වෙබ් බ්‍රවුසර්ස් තියෙන්නේ? අපි දන්නවා Mozilla Firefox, Google Chrome, Internet Explorer IE කියලා කියනවා අපි. ඒ වගේම Edge Microsoft Edge කියලා දැන් අලුත් කෙනෙක් ඉන්නවා. Edge Safari මේවා මේ වෙබ් බ්‍රවුසර්ස්. දැන් මෙහෙයුම් පද්ධති කියන්නේ වෙනත්ම කතන්දරයක්. ඔපරේටින් සිස්ටම්ස්. හරි ඒ ටික පටලවා ගන්න එපා. පහුගිය වීඩියෝස් වල මම සාකච්ඡා කරා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී සම වැඩිපුර සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හරි එහෙනම් තුන්වෙනි ප්‍රකාශයත් හරි දරුවනේ. මේ ප්‍රකාශයත් හරි. එහෙනම් ABC තුනම නිවැරදි පිළිතුරු වෙනවා. හරි ඉදිරියට යන්න බලන්න එහෙනම්. දර්ශීය ඉදිරිපත් කිරීමේ මෘදුකාංගයක control new යන කෙටිමං ෂෝට්කට් කීයක පාවිච්චි කරන්නේ හයිපර්ලින්ක් එකක් එකතු කිරීමට. හයිපර්ලින්ක් එකක් එකතු කරනවා කියලා කියන්නේ දරුවනේ අපි කියන සබ් ඇදියා. කියන්නේ අපිට ඒ හයිපර්ලින්ක් එක ක්ලික් කරාට පස්සේ අපිට නම් go to කියලා දෙනවා www නැත්නම් go to web කියලා මේක අපි හයිපර්ලින්ක් එකක් දැම්මට පස්සේ අකුරු පාට නිල් පාට වගේ වෙනවා. අපිට මෙන්න මේ go to web කියන එක මම හයිපර්ලින්ක් කරොත් එහෙම මෙන්න මේ වගේ වැටෙනවා. මම මෙන්න මෙයාට මම මෙන්න මේ ස්ථානයේ ළඟට මගේ මූසිකය අරන් ගියොත් මට යන වෙබ්සයිට් එකක් පේනවා. මට මෙන්න මෙයාව ක්ලික් කරාම මට යන්න ඕන තැනට යනවා. හරි. ඒකට යන්න අතර ෂෝට්කට් එකක් වෙබ් එකක් ඇතුළේ තියෙන ෂෝට්කට් එකක් වගේ එකක්. ඉදිරිපත් කිරීම ගබඩා කිරීමටයි නෑ. ඉදිරිපත් කිරීම ගබඩා කිරීමට අපි සේව් කරන්න ඕනේ. අලුත් ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීමටයි. right. control new කියන එක. වදනක් සෙවීමටයි අලුත් කතාවක් එකතු කිරීමටයි. දැන් ඔබට පේනවා පැහැදිලිව මෙන්න මේ තුන වැරදි කියලා. ඉදිරිපත් කිරීම ගබඩා කිරීමට අපි save control s පාවිච්චි කරන ගබඩා කිරීමට අපි control s පාවිච්චි කරන්නේ. right. වදනක් සෙවීමට අපි control F එහෙම නැත්නම් find කියන command එක පාවිච්චි කරන්නේ. එතකොට අලුත් presentation එකක් ගන්න නම් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ control new කියන එක. හැබැයි අලුත් කතාවක්. ඒ කියන්නේ මම ඕපන් කරන් ඉන්න presentation එකට අලුත් slide එකක් ගන්න නම් මම පාවිච්චි කරන්නේ control M. හරි. ඒ කියන්නේ දැන් ඔන්න මට අලුතෙන්ම PowerPoint එකක් ඕපන් කරන්න උනා. හරි. PowerPoint ඉන්න අලුත්ම presentation එකක් හදන්න ඕන. මම PowerPoint වල ඉන්නවා. මම PowerPoint ඇතුලේ ඉදී මම PowerPoint ඇතුලේ ඉන්නේ මේ PowerPoint වල ඉන්නේ. මම control new ගත්තොත් මට අලුත් මොකද වෙන්නේ? අලුත් presentation එකක් එනවා. හැබැයි මම ඔහොම ස්ලයිඩ් 5ක් විතර තියෙනවා. මම මෙතන ඉද්දි මෙන්න මේ ස්ලයිඩ් එකේ ඉද්දි
මෙන්න මේ ස්ලයිඩ් එකේදී control M ගැහුවොත් අලුත් ස්ලයිඩ් එකක් එන්නේ. control M. දැන් මෙහෙම ඉතින් control new ගත්තොත් එහෙම මේ ටික ඔක්කොම අයින් වෙලා මෙන්න මේ ටික ඔක්කොම අයින් වෙලා control new ගැහුවොත් මේ ඔක්කොම අයින් වෙලා මට අලුත් PowerPoint එකක් open වෙනවා. දැන් මම මෙහෙම ස්ලයිඩ් දෙකක් තියෙද්දි control M ගැහුවොත් එහෙම තව ස්ලයිඩ් එකක් එනවා. control M ගැහුවොත් control new ගැහුවොත් එන්නේ අලුත් presentation එකක් තමයි එන්නේ. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර විදිහට අපි බාරගත යුත්තේ මෙන්න මේ තුන්වෙනි පිළිතුර. අලුත් ඉදිරිපත් කරන presentation එකක් හදන්න. මේ දෙක පටලන්න එපා. control N සහ control M. ඉදිරියට යන්න දරුවනේ. පරිගණක වෛරස් පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. ජාලාවලට නෙට්වර්ක් වලට පරිගණක සම්බන්ධ කරනවා ඇති විට ඒවා වෛරස් මගින් ආසාදනයට ලක් නොවේ. පුතේ අපි දන්නවා මේ පරිගණක වෛරස් කිව්වොත් එහෙම මේ පරිගණක වෛරස් පෙන් ඩ්‍රයිව් එකක් මගින් එන්න පුළුවන්. නේද? CD එකකින් එන්න පුළුවන්. අන්තර්ජාලයෙන් එන්න පුළුවන්. ඒ වගේම අපේ ලෝකල් නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් අපිට ඉන්ට්‍රානෙට් එක කරා එන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රම හැම එකකින්ම එන්න පුළුවන්. ජාලයකට සම්බන්ධ නැහැ කියලා CD එකකින්, පෙන් ඩ්‍රයිව් එකකින්, පෝටබල් හાર્ඩ් එකකින් අපිට ඕන තරම් ඉඩ තියෙනවා මෙන්න මේ වෛරස් වලට සම්බන්ධ වෙන්න. වෛරස් ආරක්ෂණ පද්ධතිය යාමත් කළ නැති. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. වැරදි. වෛරස් ආරක්ෂණ පද්ධතිය යාමත් කර තැබීමෙන් වෛරස් වලින් පාරිගණකය ආරක්ෂා කිරීම සඳහා වැදගත් වේ. අපි කියන මේ වෛරස් ගාඩ් ගත්තොත් මේ වෛරස් ගාඩ් එක අප්ඩේට් කරලා තියෙනවා. වර්තමානයේ තියෙන අලුත්ම තියෙන වෛරස් වලට මුහුණ දීමේ ලොකු හැකියාවක් තියෙනවා. පරිගණක වෛරස් සාමාන්‍යයෙන් මෙහෙයුම් පද්ධතිය සහ යෙදුම් වැඩසටහන් සැඟවී ඇත. අනිවාර්යයෙන්ම මේ වෛරස් කියන දේවල් ගොඩක් වෙලාවට පරිගණකයේ ඔපරේටිං සිස්ටම් එකේ ඒ වගේම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ඇතුලේ හැංගිලා තියෙන්න පුළුවන්. මේ කතාව පැහැදිලිවම හරි. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර වෙන්න පුතේ මොකද්ද? B සහ C. පුතා අපි දන්න වෛරස් ගාඩ් මොනවද තියෙන්නේ? අපි දන්න වෛරස් ගාඩ් මොනවද තියෙන්නේ? අපි දන්නවා ඉස්සර තිබ්බ Norton, Bitdefender, Panda, Avast, Kaspersky, ඊට පස්සේ Symantec, අය මෙතන ප්‍රධාන වශයෙන් අපිට මට ෂෙනිකෝ මතකට එන වෛරස් ප්‍රතිවෛරස් මෘදුකාංග නැත්නම් වෛරස් ගාඩ්. හරි. ඊට අමතරව පුතේ අපි ගත්තොත් වෛරස් වර්ග මොනවද තියෙන්නේ? වෛරස් වර්ග. පළට තියෙනවා මේ ස්පයිවෙයා, මැල්වෙයා, බූට් සෙක්ටර් වෛරස්, ඒ වගේම ransomware, Trojan මේ වගේ ඒවා අපි කියනවා මොනවද? ප්‍රධාන වශයෙන් අපිට දැක්නට ලැබෙන වෛරස් කියලා. වෛරස් වර්ග කියලා. හරි. එවනම් පිළිතුර වෙන්නේ B හා C පමණයි. 36. පැතුරුම් පදක ස්ප්‍රෙඩ්ෂීට් එක දෝෂ සහිත ශ්‍රුතියක් වන්නේ. රයිට්. දැන් අපි ගත්තොත් මේ හැම එකනාගෙම සමාන කිරීම තියෙනවා. දත්ත පරාසයක් තියෙනවා. මේ දත්ත පරාසයෙන් සම් කියන්නේ එකතුව. එහෙනම් මේ කට්ටියගේ එකතුවෙන් අඩු කරන්න, වැඩි කරන්න, මෙන්න මේ ඉලක්කම් වල වෙනසින් බෙදන්න. මෙන්න මෙහෙම එකක් මාක්ස් වලින් මෙහෙම එකක් අපි අහලා නැහැ කොහෙවත්. මේක බැලුවට අපිට වෙනවා මෙහෙම එකක් අපි අහලා නැහැ. දෝෂ සහිත ශ්‍රුතියක්. හරි. මේක පැහැදිලිවම දෝෂ සහිතයි. මාක්ස් කියලා එකක් අහලා නැහැ. අපි දන්නවා මෙන්න මේවා. ඔබට මේ Excel වල
ප්‍රධාන වශයෙන් මතක ඇති මේ ඩොලර් මාක් එක යොදන්නේ ඇයි? ඒ වගේම ඇවරේජ් කමාන්ඩ් එක. count ඒ වගේම count if average A rank min max if then else කියලා කියන අපි else if කියන if command එක right මෙන්න මේ commands ඔබට මෙන්න මේවා කොහොමද අපි පාවිච්චි කරන්න කියන එක භාවිතා වෙලා තියෙන්න ඕන ඔබට right ඉදිරියට යමු මම පිළිතුරු ලකුණු කරා මම හිතන්නේ නිවැරදි පිළිතුර 37 right ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් මාසයක කාලයක් තුළ දෛනික වර්ෂාපතන විචලනය අධ්‍යයනය කර ඇත. රැස් කර දත්වල විචලන ඉදිරිපත් කිරීම සඳහා වඩාත් මූජිත ප්‍රස්ථාරය වන්නේ. දෛනික වර්ෂාපතනයේ විචලනය. පුතේ මේ දෛනික වර්ෂාපතනයේ විචලනය කියන එක මට මොකද වෙන්න ඕනේ? දැන් මම ගත්තොත් එහෙම දවස් 30 තියෙනවා මේ. දවස් 30 දී වහිනවා නෑ හරි වහිනවා නෑ වහින්නෙම නෑ රයිට් අපිට මේ ආදී විදිහට අපිට විශේෂයෙන්ම මේ රේඛා ප්‍රස්ථාරයක් ලයින් chart එකක් තමයි පාවිච්චි කළ හැකි වෙන්නේ හරි දැන් මේ පයි chart එකක් කිව්වොත් එහෙම අපි දන්නවා මේ ප්‍රතිශත වශයෙන් ඔය දැන් ඡන්ද ගත්තොත් ඡන්දයේදී එක් එක් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ තියෙන ජාති පොඩි රවුමක් ඇතුලේ පොඩි percentage එකක් දාලා තියෙනවා. හොඳයි එහෙනම් දරුවනේ අපි 38 වෙනි ප්‍රශ්නය ලයින් chart එකක් එකට රේඛා ප්‍රස්ථාරයක් තමයි විය යුත්තේ නිවැරදි පිළිතුර. දරුවනේ අපි 2019 මේ ප්‍රශ්න පත්‍රයට අදාළ තොරතුරු තාක්ෂණ කොටස සාකච්ඡා කරලා අවසానයි. අපි මීළඟ වීඩියෝෙන් විශේෂයෙන්ම මේ භෞතික විද්‍යා ප්‍රශ්න හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අපි භෞතික විද්‍යා කොටසට යොමු වෙමු.